සිතුවිලි ගොමු කරවදිනා ඔබට පැසසුම් වේවා අපහට දුන් නවතිනට ඔබේ නම ලෝකැති වේවා අප මුවගින් කිසි ලෙසිනා අප මුවගින් කිසි ලෙසිනා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. උත්තාන සමයේ තෙවැනි ඉරිදුවනට සම්බන්ධ වෙන අපි මගේ ආදර ප්‍රේමාන්තයනි උත්තානයේ බලය අත්දකින ගෝලයන්ගේ ජීවිත උත්තානයේ සාක්ෂි දරන අරුමය අපි දකින පළවෙනි කියවීමේ ජීවිතයේ මවුස් වලට අතෑරලා යද්දී ජේසු එයාලත් එක්ක සම්බන්ධ වෙලා නැවත ශුද්ධාත්ම බලය අත්දකින්නට ජෙරුසලම ඒ කැඩිච්ච බිඳිච්ච තැනට එයාලව එක්කගෙන එනවා. ඔබගේ මගේ ජීවිතේ තැලුණු බිඳුණු තැන අරගල කරන තැන ඒ එම්මාවුස් ඒ ජෙරුසලම ඒ තැනින් පැනලා යන අපගේ ජීවිත නැවත ස්වාමීන් වහන්සේගේ ආදරයෙන් ඔබ ගාවට එක්ක ගන්නවා. එනිසා සුළු මොහොතක් නිහඬව අපි අතින් සෑම සියලු පාපයකටම සමාවිල්ලමු. ජෙරුසලම අතෑරලා අපේ උත්තරය වෙන එම්මාවුස් හොයාගෙන ගිය හැම අත්දැකීමක්ම ස්වාමීන් වහන්සේගේ පාමුල තියලා උන්වහන්සේ අප සමග ඉන්න බව අයිති කරගෙන ජෙරුසලම තුල උන්වහන්සේව අපිට නැති වෙච්ච තැන තුලම ස්වාමීන් වහන්සේව හොයන්නට සුළු මොහොතක් අපගේ පාපයට අවදි වෙලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද අපව කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අපස් කිරීමෙන් බොහෝ පව් කළෙමි. මගේ වරදින්ය මගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිතිකණ්ඩ මරියතුමේද සියලු සරදූතයන් සහ ශුද්ධවන්තයන්ද මගේ සහෝදරවරුනි ඔබද මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විලා සිටිමි. සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සෙක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව උන්වහන්සේගේ දෑවල තැනහට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණනි සියලු බල ඇති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනපුත්‍ර ස්වාමිනී යේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී රාජ බාලකයන්නි පියාණන්ගේ පුත්‍රයන්නි ඔබ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ඔබ පවහරන ඔබ වහන්සේ ගියදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිට ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවියන්ගේ මහිමෙහි වැඩවසනා වූ යේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ වහන්සේ එකම ස්වාමීන් වහන්සේ වහන්සේ එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේ. ආමේන්. පියාඥා කරමු.
එවි ස්වාමීනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ උත්ථානය මගින් අප ජීවිතයට නැවුම් බවක් දුන්සේක් වේද. මෙසේ ඔබ වහන්සේගේ දූ පුතුන් වීමේ මහිමය ගැන උදාමනන අපට මරණින් උත්ථාන වීමේ ස්ථිර බලාපොරොත්තු වෙමින් ජීවත් වීමට වරම් දුන මැනව. මේ කිද භාෂුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය අපොස්තලයන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. එවිට 11 දෙනා සමග නැගී සිටි පේදුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනේනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න. මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. ඊශ්‍රායල් ජනේනි, මේ වචනයට සවන් දෙන්න. ඔබම දන්නා ලෙස නාසරෙත්හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරාපත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන්වහන්සේ මගින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින්ද අරුම පුදුම දේවලින්ද ලකුණුවලින්ද පෙන්වූසේක. එම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුමානුව පාවා දෙනු ලැබූසේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන්වහන්සේ කුරුසේ ඇනගස්වා මරා දැමුවහුය. එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන්වහන්සේ මුදා උත්ථාන කර වදාළසේක. මන්ද මරණයට උන්වහන්සේ බැඳ තබාගත නොහැකි විය. දාවිත් උන්වහන්සේ ගැන කතා කරමින් මෙසේ කීය. සමිදානන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි. මා නොසැලෙන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පසෙහි සිටිනසේක. එබැවින් මාගේ හද සොම්නස් විය. මාගේ වචන ප්‍රමුදිත විය. මාගේ සිරුරද බලාපොරොත්තුවෙන් පුලපුලා සිටින්නේය. මන්ද ඔබ වහන්සේ මාගේ ජීවිතය පාතාලයේ දමන්නේවත් ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේවත් නැත. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක. ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවනසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළසේක. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබ වහන්සේ මට ජීවන මඟ හෙළි කරනසේක. සමිඳුනි, ඔබ වහන්සේ මට ජීවන මඟ හෙළි කරනසේක. දෙවිඳුනි, මම ඔබ සරණ කොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. මම මෙසේ කීමි. සමිඳුනි, ඔබ මාගේ සමිඳානන් වහන්සේය, මාගේ සව් සම්පතය. ඔබ හැර අන් කිසිසෙතක් මට නැත්තේය. සමිඳුනි, ඔබ වහන්සේ මට ජීවන මඟ හෙළි කරනසේක. සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේය. ඔබ පමණක්ම මා උරුම කොටස රක්නාසේක. මට උවදෙස් දෙන හිමිතුමන් හට තුති කරන්නෙමි. රෑයාම්වලදී මා සිත් සතන්හි නුවණ පහළවන්නේය. සමිඳුනි, ඔබ වහන්සේ මට ජීවන මඟ හෙළි කරනසේක. හිමිතුමන් නිරතුරු මා අභියස තබා ගන්නෙමි. මා දකුණු පසේ එතුමාණන් වැඩවසන බැවින් මම නොසැලෙන්නෙමි. එබැවින් මසිත උදන් අනයි මහද ප්‍රීතියෙන් පිනා යන්නේය. මා ගත සුරැකිව ඇත්තේය. සමිඳුනි, ඔබ වහන්සේ මට ජීවන මඟ හෙළි කරනසේක. මන්ද ඔබ මා පාතාලෙහි නොරඳවනසේක. ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙනසේක. ඔබ මට ජීවන මඟ හෙළි කරනසේක. ඔබ අභිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේය.
ඔබ දකුණු පස සැප සම්පත් සදහට මැත්තේය. සමිඳුනි ඔබ වහන්සේ මට ජීවන මඟ හෙළි කරන සේක. දෙවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා ඔබ ආඥා කරන්නහු නම් මිහි පිට ඔබ විදේශීව සිටින කාලය දේව ගරුබෙන් ගත කරන්න. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මගින් නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටුවකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අගනාලය කර්ණ කොටගෙන බව ඔබ දන්නහුය. මේ මිදීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ ලෝකය මැවීමට පෙර තෝරා ගනු ලැබ ඔබ උදෙසා මේ අන්තිම කාලයේදී ප්‍රකාශ කරනු ලැබුසේක. ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහුය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද බලාපොරොත්තුවද ඔබට ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පහ සමග මගදී කතා කරද්දී ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දී අපේ හදවත දැවි ඇවිලී ගියා නුවේදැයි ඔහු එකිනෙකාට කීහ. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසෙක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමේ වේවා. එම දවසේහි ගෝලය සමූහයාගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. එසේ යද්දී ඔහු සිදු සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් වහන්සේ දුටු නමුත් ඔවුන් වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ උන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනද යසුසේක. ඔහු දුක් මුසු මුහුණින් යුක්තව නතර වූහ. ඔවුන්ගෙන් ක්ලියෝපස් නම් තැනැත්තා උත්තර දෙමින් එදවස්වල ජෙරුසලමේ සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැයි උන්වහන්සේට කීය. කවර කාරණා දැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. උත්තර දෙමින් නාසරත ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ අසකල ජනතාව ඉදිරියේ ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිවැසිවරයෙකුව සිටිසේක. නායක පුච්කවරුද අපගේ ප්‍රධානී උන්වහන්සේ මරණයට නියම කොට කුරුසේ අනගැසූහ. ඒත ඊශ්‍රායල් මුදාලීමට සිටි එකම තැනන් වහන්සේ උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තු වේය. එපමණක් නොවේ මේ දේ සිදු වී අදට 3 දවසක් ගත වී ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතැම් ශ්‍රීහූද අද හිමිදිරියේ උදේ සුහුන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදැක ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් උන්වහන්සේ ජීවමානව සිටින සේකයි පැවසූ බව කියා අප විස්මිත කළහ. අප හා සමග සිටි අයගෙන් සමහරෙක් සුහුන්ගේ ළඟට ගොස් ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය.
එතකොට උන්වහන්සේ නොදුටු වූයයි කිය. ඊට උන්වහන්සේ උනමතා බුද්ධිහීන වූද දෙවැසිවරයන් පැවසු සියල්ල ඇදහිීමට මැලී වූද තැනැත්තෙනි. ක්‍රිස්තුස් වහන්සේ ඒ දුක් විඳ ඉක්පිතිසුව කිය තේජශ්‍රීයට පැමිණිය යුතුව තිබුණා නොවේද කියා මෝසස් සහ සියලු දෙවැසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. ඔහු යමින් සිටි ගමට ලං වූහ. එද උන්වහන්සේ තව දුර යන බවක් දැක්වූසේක. විට ඔහු දවස ගෙවී සවස් වෙගෙන එන බැවින් අප සමග නතර වන මැනවැයි උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතර වීමට ගෙට ඇතුළුසේක. තවද උන්වහන්සේ ඔවුන් සහ සමග කෑමට හිඳගත් කලී රොටිගෙන ආශිර්වාදයක් පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් හැරී ඔහු උන්වහන්සේ කවරෙක් දැයි හැඳිනගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූසේක. එකල උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දිත් ශුද්ධ ලියවිල පහදා දෙද්දිත් අපගේ හදවත දැවි ඇවිලි ගියා නොවේදයි එකිනෙකාට කීහ. ඔහු ඒ වේලාවෙම නැගිට ජෙරුසලමට පෙරලා ගොස් 11 දෙනාද ඔවුන් සමග සිටි අනිත් අයද ඒකාන්තයෙන්ම ස්වාමීන් වහන්සේ නැගිට සිටිනසේක. සීමොන්ටද පෙනුනසේකයි කියමින් සිටින දුටුහ. එවිට ඔහු මගදී තමන්ට සිදු කාරණා සහ රොටි කැදීමේදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ සැටි පැවසූහ. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන්න මගේ ආදර ප්‍රමාණයනි. අපි දකින විදි දෙකක් තියෙනවා. අපි දකින විදි දෙකක් තියෙනවා. බයිබලේ පුරාවටම සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ඇස් වලින් දකින විදිය සහ ශුද්ධාත්ම ඇස් වලින් දකින විදිය. දැන් අපි බයිබලේ මේක ගොඩාක් තැන්වල අපි දකිනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඇස් වලින් දේවල් දකින්න ගත්තායින් පස්සේ අපිට පේන්නේ සාමාන්‍ය විදිහට. එකම සිද්ධිය විදි දෙකකට අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි දකිනවා සාමුවෙල් දාවිත්ව තෝරගන්න යන තැනදී සාමුවෙල් හිතනවා වැඩිමල් සහෝදරයා තමයි දැන් දාවිද්ගේ පවුලේ වැඩිමල් සහෝදරයා තමයි කෙනා කියලා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා සාමුවෙල්ට කරුණා කරලා ඔක වෙනස් කරගන්න. ඔයා දකින්නේ ඇස් වලින් මම දකින්නේ වෙන විදිහකට කියලා. ඊට පස්සේ තමයි එතනත් නැහැ. දාවිත් එතන හිටියේ නැහැ. දාවිත් හිටියේ බැටළු බලා ගන්න තැන. දෙවියන් වහන්සේ කියනවා මේ කවුරුත් නෙමෙයි. ඊට පස්සේ බැටළු බලා ගන්න හිටිය ඒ පුංචිම පොඩිම දරුවා බාලම ළමයාව අරගෙන ආවයින් පස්සේ තමයි දෙවියන් වහන්සේ කියන්නේ මෙයා තමයි කෙනා කියලා. එතකොට සාමුවෙල් දැකපු විදිය සහ දෙවියන් වහන්සේ දැකපු විදිය. ඊට පස්සේ දාවිත් පස්සේ කාලෙක තව තැනකදී අහනවා දිවසිවරයාගෙන් නාතාන්ගෙන් අහනවා මේ මම දෙවියන් වහන්සේගේ මන්දිරය මම හදන්නද කියලා. මම මාලිගාවක ඉන්නවා දෙවියන් වහන්සේ කුඩාරමක ඉන්නවා කියලා. එහෙම කියන තැන නාතාන් කියනවා හදන්න කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් හදන්න යන්න හදද්දී ආයි දෙවියන් වහන්සේ කතා කරලා කියනවා කරුණාකරලා කියන්නේ ඔබ දකින්න දෙ නෙමෙයි ඔබ නෙමෙයි දාවිත් නෙමෙයි මාලිගාව හදන්නේ සලමොන් ඊට පස්සේ එන කෙනා කියලා. ඒතර බලන්න සාමාන්‍ය ඇස් වලින් අපි දකින විදිය සහ උන්වහන්සේ දකින විදිය මගේ ප්‍රමාණයනේ. එතකොට ගුණාක් දේවල් අපි අපේ ඇස් වලින් දකිද්දි දැන් දේව අම්මා දරුවෙක් හම්බෙනවා කියලා කියද්දී අතිශයින් කැළඹුණා. ඒ ආචාර බහස් අසද්දී අතිශයින් කැළඹුණා. හැබැයි ශුද්ධාත්මයන් ආවයින් පස්සේ ඒ කැළඹිච්ච අම්මම ලොකු නිවිච්ච තැනක එලිසබෙත් මේව බලන්න යනවා. එතකොට ඒ ශුද්ධාත්මයන්ගේ ඇස් වලින් දැකීම සහ සාමාන්‍ය ඇස් වලින් දැකීම. දැන් යයිරස්ගේ දියණිය අසනීප වෙලා ඉන්නදී මැරෙන තැනදී මොකද වෙන්නේ? ජේසුස් කියනවා ඇය නිදාගෙන ඉන්නේ ඇය මැරිලා නැහැ කියලා. මිනිස්සු සාමාන්‍ය ඇස් වලින් මරණය වගේ දෙයක් උන්වහන්සේගේ ඇස් වලින් දකින්න වෙන විදියකට මගේ ප්‍රමාණය. ඒතර ඔබගේ මගේ ජීවිතේ එම්මාඋස් වලට යන ගමනේදී මගේ ආදර ප්‍රමාණයනේ අද අපි සුවිශේෂයේ පුරාවටම මේ දකින්න විදි දෙක ගැන කතා කරනවා. මම හිතනවා ඔබගේ මගේ ජීවිතේ දැන් කොරෝනා කියද්දී අන්දිරණීතිය කියද්දී ලොක්ඩවුන් කියද්දී මේ හැම සිද්ධියක්ම ඒ ඇවිල්ලා එළිය වෙන දේවල් සහ ඔබගේ ජීවිතයේ ඇතුළ වෙන දේවල් ගත්තාම ඔබ දකින විදියක් තියෙනවා. ඉතින් ඔය දකින විදිය ශුද්ධාත්මයන් තුළ දකින විදියත් එක්ක වෙනස්. ඉතින් ගොඩාක් වෙලාවට ඒක නිරන්තරයෙන්ම මගේ ආදර විබන්ධන ශුද්ධාත්මයන් තුළ දකින විදියට වඩා අපි දකින විදියට අපිට අග්ගාල වැටෙනවා.
අපි දකින දේ දැක්ක ගමන්ම අපි එහෙන ඍණාත්මක වෙනවා, නෙගටිව් වෙනවා, කේන්ති යනවා, රියැක්ට් කරනවා, කලකිරෙනවා, එපා වෙනවා, අතාරිනවා, නන්නත්තර වෙනවා, පජාත වෙනවා. ඔබ සිද්ධි අපේ ඇස් වලින් දකින්න ගත්ත ගමන්. ඉතින් මොකද්ද කරන්නේ? අපි අපේ ඇස් වලින් දකින්න ගත්ත ගමන්ම මුලින්ම කරන්නේ අපි අතාරින එක. අපි අතාරින්නේ කාවද මුලින්ම? උන්වහන්සේ. එම්මාවුස් වලට යනවා කියලා කියන්නේ එහෙම දෙයක්. උන්වහන්සේ පැහැදිලිවම කතා කළා ඒක ජුවාම්තුමාගේ කොසමාවෙන් ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තිය. ලුක් 24 49 උන්වහන්සේ කතා කළා කියනවා මගේ ප්‍රේමාන්තයනි. පැහැදිලිවම කතා කළා කියනවා බලන්න මගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත් ඉහළින් වන බල පරාක්‍රමයෙන් ඔබ සැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්න. නගරයේ ඉන්න කියලා උන්වහන්සේ දයාබරව ආරාධනා කරනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි නගරේ නතර වෙන්න. එතකොට එතනදී ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කිව්වා ඔබ යන්න ඕනේ. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කතා කළා කිව්වා ඔබ ඉහළින් බලය ලැබෙනකන් ඉන්න ඕනේ. මම දුක් විඳින්න ඕනේ. මම මැරෙන්න ඕනේ කියන එක පැහැදිලිවම උන්වහන්සේ කිව්වා. හැබැයි ඒක වෙන වෙලාවෙදී එයාගේ ජීවිතය ආතාරිනවා. උන්වහන්සේ කියපු දේම තමයි මේක මේ ක්ලියෝපස් සහ අනිත් ගෝලයා විතරක් නෙමෙයි. පේදුරුතුමා නැවත තිබෙරියස් මුහුදට යනවා. ගලිලයට යනවා. ජෙරුසලම අතහැරලා යනවා. ඒතර ඔබ මගේ ජීවිතයේ ඔබගේ මගේ ජීවිතයේ ඔබ මම හිතන තැන තමයි එම්මාවුස්. ඔබගේ මගේ උත්තරේ තමයි එම්මාවුස්. අපි ටග්ගාලා ස්වාමින් වහන්සේගේ තැන අතහැරලා අපිට ආස අපිට ප්‍රසන්න අපිට හොඳයි කියලා හිතන තැනකට අපි යනවා. ඒක තමයි උන්වහන්සේ කතා කරලා නෑ ජෙරුසලමේ ඉන්නවනොත්. මොකද ඔබට බලය ලැබෙන්නේ යන්නේ ජෙරුසලමෙන්. අපි කවුරුත් කැමති නැහැ තේරෙනවද කියන එක පජාත කරගත්ත තැනට අපි කවුරුත් කැමති නැහැ අනාගත තැනට විනාශ කරගත්ත තැනට අපි ඔබගේ මගේ හැම කෙනෙකුගේම ජීවිතේ ජෙරුසලමක් තියෙනවා. ඒක තැනකට වඩා සමහර සිද්ධියක් මතකයක්. එතන මොකද වෙන්නේ? මගේ ආදර විමන්ත්‍රණය මතක් කරන්නත් අප්පිරියයි. වමන යනවා එක මතක් වෙද්දී ඒක අපි ඔක්කොම පැත්තක තියලා අපි ලස්සන්ට එම්මාවුස් වලට වෙනම ගමනක් යනවා. මගේ ආදර විමන්ත්‍රණය මොකද එතන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ පේන්නේ නැහැ. තේරුණාද කියන එක? එතන හොඳයි. ඒ වගේ ජීවිතේ අපි නිකන් සාමාන්‍ය මතු පිට වින්දනයක් සතුටක් හොයාගෙන මතු පිට තෘප්තියක් සමහරට ආගමම තමයි. ආගමම තේරුණාද කියන එක අර ජෙරුසලමත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව අපි ආගම තුලම ෂේප් එකේ නුවානයක් කරගෙන කොන්තයක් කියාගෙන පූජාවට ඇවිල්ලා තේරුණාද කියන එක ඒ කියන්නේ අපි හරි සන්තෝසයි. ඒ කියන්නේ මේ එම්මාවුස් වල අපි හදාගත්ත තැනට දැන් වැඩේ තියෙන්නේ උන්වහන්සේ කනමිරි කරලා ජෙරුසලමෙම තියලා තියෙනවා. පූජාවකට යන්න බෑ. ආගම ආභරණයක් කරගන්න හොඳේ. අපි අදහන දේම ආගම ආභරණයක් කරගෙන සම්ප්‍රදායන් වලින් වත්පිළිවෙත් වලින් අපේ ජෙරුසලම වහගෙන ඉන්නවා. ඒක පැනලා දැන් මම දන්න කෙනෙක් ඉන්නවා මෙහෙ නෙමෙයි වෙන තැනක ආගමෙත් නෙමෙයි තේරුණාද කියන එක. දැන් මේ පුද්ගලයා ඒ කියන්නේ ගොඩාක් ඒ පුද්ගලයා විතරක් නෙමෙයි දැන් හම්බ කරන්න පුළුවන් ජරාම විදිහට හම්බ කරලා ලොකු පිළිමයක් හදනවා. තේරුණාද කියන එක? ලොකු දානයක් දෙනවා. තේරුණාද කියන එක? ලොකු මේකක් කරනවා. ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ බෙලි මිරි කළා, හොරකම් කරලා, ජරා වැඩ කරලා, හම්බ කරලා අර වගේ දෙයකින් හිත සන්තෝෂ කර ගන්නවා. තේරුණාද? ඒක ඇවිල්ලා එම්මාවුස් මගේ ප්‍රමාන්තේනි. ඒක එම්මාවුස්. දැන් එතනදී ඒ එම්මාවුස් නමුත් උන්වහන්සේට ඕනේ ඔබ ජෙරුසලමට අරගෙන යන්න. ඔබ ජේසුව ප්‍රතික්ෂේප කරපු තැන, ඒ ජරා වෙච්ච තැන, ජේසුව දාලා දුවපු තැන, ජේසුව මරපු තැන, ජේසුව කෑලි වෙච්ච තැන, බලාපොරොත්තු නන්නත්තර වෙච්ච තැන, අපේක්ෂා භංග වෙච්ච තැන, සිහින පොඩි වෙච්ච තැන ජේසු කියනවා ඒ තැනයි මම කතා කරන්න යන්නේ. ඒ තැනයි මම බලය දෙන්න යන්නේ. එතනින් වහගෙන පැනලා ගිහලා කිසිම තේරුමක් නැහැ. මගේ ආදරේ මන්තිනේ මම හිතනවා මේ ජෙරුසලමට ඇදගෙන යන්න ඔබගේ මගේ ජීවිතයේ මේ කොරෝනාව ලස්සන පසුබිමක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඔබගේ මගේ ඇත්තත් එක්ක ඩීල් කරන්න ඕනේ. සමහරවිට ඔබගේ ජෙරුසලම ඔබගේ වයිෆ් දැන් ලොක්ඩවුන් වෙලා තියෙන්නේ. යන්න බෑ. වෙන තැන් වලට යන්න බෑ. ඒ මූණම බල ඉන්න වෙන්නේ. තේරුණාද කියන එක? එදා වදිද්දි කොහමද දුකේදී සැපේදී වාසනාවේදී අවසනාවේදී ඉන්නවා කියලා කිව්වා. දැන් ඉතින් 24 පැයම යමයි වෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ ජෙරුසලමෙම ඉන්න වෙනවා. එම්මාවුස් වලට යන්න බෑ. තේරුණාද කියන එක? එහෙම ඇත්තටම ලොක්ඩවුන් වෙච්ච තැන මේ හිර වෙච්ච තැන එළියට ඇඟිලිටිය වැටෙන්න ඔබ මම ජෙරුසලමෙම ඉන්න වෙනවා. ඒ ඔබගේ පවුලමයි මගේ ප්‍රේමාන්තනේ සමහර වෙලාවට.
ඒක සමහර අය ලස්සන අත්දැකීමක් කරගත්තට ශුද්ධාත්මයස් වලින් දකින අය ඒක ලස්සන අත්දැකීමක් කරගත්තට අනිත් අයට එහෙම වෙන්නේ නැහැ. මම අපිට මගේ දායබර කිහිප දෙනෙක්ටම කතා කරා ප්‍රශංසාමයට සම්බන්ධ වෙන. මම පුතේ කොහමද ඉන්නේ? ෆාදර් එන්ජොයි කරනවා කියන්නේ කියලා වැඩක් නැහැ. දරුවොත් එක්ක, බිරිඳත් එක්ක ගෙදර මට ඉන්න මේ ලැබිච්ච වෙලාව අපි එකට කොන්ත කියනවා, යාඥා කරනවා. හරි ලස්සනයි. මේක අත්දැකීම, ඒක හරිම ලස්සන අත්දැකීමක්. හරි අඩලුඩුකම් හිඟතාවයන් තියෙනවා. නමුත් ඒ ඇස්සේ වෙනම අත්දැකීමක්. හැබැයි මගේ ආදර ප්‍රේමාන්තෙනි පැනලා යන චරිතවලට අපි හරි ලස්සනයි, අපි හරි ආසයි. වැඩ ඔක්කොම ඉවර කරලා හවසට ෂොට් එකක් දාන්න. තේරුණාද? ඒ තමයි ඔබගේ ජෙරුස, ඒ තමයි එම්මවුස්. අර මොකද බිව්වම් ප්‍රශ්න අමතක වෙනවා. තේරුණාද? ඇඟේ පතේ රුදාව යනවා. ඒක බොරු කතාව. ඇඟේ පතේ රුදා යනවා. බැව බිමයි පස්සේ. පහුවදාට ආයි ඩබල් වෙලා රිදෙන්නේ. තේරුණාද කියන එක. ඉතින් ඒක ඇවිල්ලා රවට්ටන තැන. ඉතින් ඔබ මම හවසට ක්ලබ් එකට යනවා. හවසට සෙට් වෙනවා. හවසට පාරට යනවා. මගේ ආදර ප්‍රේමාන්තනේ මේ තමයි ඔබගේ එම්මවුස් එක. දැන් යන්න බෑ බැටන් පොල්ලෙන් කන්න වෙන්නේ. තේරෙනවද? පටි වලින් කන්න වෙන්නේ. අන්නේ අම්මෝ කියලා පන්න කඩාගෙන දුවනවා. නැත්තම් ටිප්ස් මෙහෙම කර කර පුෂප්ස් කරගෙන යන බල්ටි ගහනවා. ඔළුවෙන් හිට ගන්න දෙනවා. තේරෙනවද කියන එක? ස්තුතිවන්ත වෙනවා සබවින්ම පොලිසියට අපි. අපේ ජෙරුසලමේ තියන්න එදා වගේම අද උදව් වෙච්ච එක. එදා ලොක්ඩවුන් කරලා තිබෙවි කිසි කොරෝනා හින්දා නෙමෙයි. එදා ජුදා ඒ කියන්නේ පරිසිවරුන්ගේ නායක පුච්චකයන්ගේ සොල්දාදුව රෝම හමුදාව බලාගෙන හිටියාව අල්ලගන්න. එනිසා එළියට යන්න බෑ, දුවන්න බෑ, හැංකිලා ඉන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනි මේ ක්ලියෝපස් සහ අනිත් ගෝලයා දාලා යන චරිත. ඔබ මම වගේමයි අපි ජීවිතේ ගොඩාක් ලක්ෂයි වහගන්න මගේ ප්‍රේමන්තනි. ඇත්තත් එක ගණදනු කරන්නේ නැතුව වහගෙන ගණදනු කරන්න. ඒක තමයි කියා දෙන්නේ. ඒ කියන්නේ හඳේ ආවට වගේ තියෙන මුහුණේ වලවල් වලට ෆවුන්ඩේෂන් ගාලා වහලා තේරෙනවද කියන එක වලස්සු වගේ තියෙන අයිබ්‍රවුස් ගලවලා නිකන් ලස්සනට ලයින් එකක් වගේ හදලා තියෙන ඒවා දැන් කරන්න දෙයක් නැහැ. සැලෝන් නැහැ. ඇත්ති සැටියෙන් පේනවා මගේ ප්‍රේමන්තේ. ඒ යථාර්ථයත් එක ගණදනු කරන්නම වෙනවා. ජීවිතේ හවසට හැමදාම ප්‍රශ්නේ අමතක බොන්න බීලා ප්‍රශ්නේ අමතක කරගන්න ආයට බොන්න විදියක් නැහැ. එතම ජෙරුසලම එතම ඔබ අරගෙන යන තැන ඩීල් කරන්න තියෙන දේ ඩීල් කරන්න ඕනේ. ජේසු කවදාවත් මගේ ප්‍රේමවන්තනි ඇන්ටිබයොටික් කියන පේන් කිලර් එකක් දෙන්නේ නැහැ ඔබගේ ප්‍රශ්නෙට. ඒ කියන්නේ වේදනා නාශකයක් දෙන්නේ නැහැ. ඒ වෙලාවේ තියෙන වේදනාව අඩු කරන තැනක් නෙමෙයි ඒක. උන්වහන්සේ හරියටම ඔබගේ ජෙරුසලමේ ඔබ පචාත කරගත්ත නන්නත්තර කරගත්ත අත්දැකීමත් එක්කම ඩීල් ටික කාලයක් යනවා. ශනික උත්තර නැහැ උන්වහන්සේ ගාව. හැබැයි උන්වහන්සේ කියනවා ඉන්න වෙනවා දුවන්නේ නැතුව. ඒකයි එයාලා ජේසු අත්දැක්කයින් පස්සේ ආයෙත් යන්නේ ජෙරුසලමට මගේ ප්‍රේමාන්තනේ. මොකද එතනයි ඔබගේ ජීවිතයේ උත්තරය තියෙන්නේ. ජීවිතයේ මිල ලෝකයම වහගන්න තැනක ස්වාමීන් වහන්සේ අද කියා දෙනවා ඒ වැහිච්ච තැන අරගන්න විදිය. ඒ ඇත්තත් එක ගණනු කරන විදිය මගේ ප්‍රේමාන්තනේ. එනිසායි ඔබගේ මගේ වේදනාව යක්ෂයා පාවිච්චි කරන මහා ගැඹුරු විදියට කපටි විදියට වේදනාවේදී අපිට පේන දේ අපි පේන්නේ නැහැ. වේදනාවෙන් අපි පැනලා දුවන සම්ප්‍රදායක් තියෙන්නේ. වේදනාව අයින් කරන සම්ප්‍රදායක් තියෙන්නේ. වේදනාව අහක් කරන ඒක පහත් කරන සම්ප්‍රදායක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකයි කියන්නේ වචනය හරහා වේදනාව දකින්න. එයාලා කලකිරලා යන්නේ. එයාලා එපා වෙලා යන්නේ. දුක් මුසු මුහුණෙන් යුක්තව යන්නේ. ජේසුස් කියනවා අන්ත වෙච්ච ඔබ බුද්ධිහීන කම්මැලි ජනතාවක්. වචනයකයි චෝදනා කරන්නේ. ජේසුස් පැහැදිලිවම සුවිශේෂ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තයනේ. උන්වහන්සේ කතා කරලා කියනවා ඒගොල්ලන්ට චෝදනා කරනවා බලන්න. උන්වහන්සේ කතා කරලා පැහැදිලිව චෝදනා කරන වචනේ බලන්න. 25 වෙනි වගන්තිය. එවිට උන්වහන්සේ කියන්න එවිට උන්වහන්සේ ඔවුන් නමතා බුද්ධිහීන වූද දිවසිවරයන් පැවසු සියල්ල විශ්වාස කිරීමට මැලි වූද තැනැත්තෙනි. මගේ ආදර ප්‍රේමාන්තයනි ඊට පස්සේ උන්වහන්සේ දුක් වේදනාව ගැන කියා දෙනවා. දිවසාවලිය විවස්ථාවලිය අරගෙන දුක් විඳින්න ඕනේ කියන එක කියා දෙන්න. ලෝකේ කතා කරන්නේ දුක අයින් කරන විදිය. අමත උන්වහන්සේ කතා කරන දුක් විඳින විදිය මගේ ප්‍රේමාන්තයනි.
ඒ කියන්නේ ඒක යථාර්ථයක්. ඔබට මට මේ වේදනාවෙන් දුවන්න බෑ. ඒ තුල අපි ඒ කියන්නේ වේදනාව තුල අපි මුස්පෙන්තු වෙනව නෙමෙයි, කාලකන්ණි වෙනව නෙමෙයි. ඒ වේදනාව ඇතුලේ ජේසුගේ රසය අපි අත්දකිනවා. මගේ ආදර බෙමන්තිනි ශරීරය තියෙනකන් ඔබට මට රිදෙනවා. මේ ශරීරයෙන් බැහැර වෙනකම් රිදෙනක රිදෙනවමයි. මතකයන් මනසත් එක්ක ඔබ මම වේදනාවේ දුක් විඳිනවා. ඔබ මම ස්වාමීන් වහන්සේගේ අභිමුවට යනකම් අරගලය ප්‍රශ්න කියනක යථාර්ථයක්. හැබැයි යකා දන්නවා ජේසු මේ ලෝකය ගලව ගත්තේ බලයක් අයිති කරගෙන නෙමෙයි. ෆිල්ම් වල වගේ සුපර්මෑන් වගේ ගාලා මේ වගේ එහෙම බටන් එකක් ඔබලා නෙමෙයි, විනාශ කරලා නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකේ ගලව ගත්තේ වේදනාව හරහා. යකා දන්නවා වේදනාවට බලයක් තියෙනවා කියලා. මගේ ආදර ප්‍රේමන්තේනි ඌ ඒක දන්න නිසා ඔබ වේදනාවෙන් අයින් කරනවා. වේදනාව තුල ඔබගේ ફોකස් එක කඩනවා. වේදනාව තුල ඔබ වෙන පැත්තකට අරගෙන යනවා. වෙන උත්තර එම්මාවුස් වලට ඔබව කැඳගෙන යනවා. උත්තර පෙන්නනවා. තේරුණාද කියන එක? ඒ ඇත්තත් ටික ගණදනු කරන්නේ නැතුව. හැබැයි අද ඔබ මම ඇවිල්ලා ඉන්න තැනකට. ඒ එම්මාවුස් වල ජේසුව කැඩිලා යාලා ඇස්සරුණා වගේ. ඔබ මගේ ජීවිතයේ ඒ ජේසු පූප අරගෙන ගෙදරට ඇවිල්ලා කඩද්දි එයාගේ ඇස් ඇරෙන්නේ. ඇස්සරන මොකද කරන්නේ? ආයි ජෙරුසලමට යන්නේ. සමහරට ඔබ මම මගේ ප්‍රේමවන්තනි හැමදාම පූජාවට ඇවිල්ලා හැම ඉරිදම් පූජාවට ඇවිල්ලා පූප කඩද්දි ඔබට මොකද උනේ? මුකුත් උන්නේ නැහැ. ජේසු කැඩුනා ඔබ හිටියා. ජේසු කැඩුනා ඔබ හිටියා. කිසු සාසිෂාරිය ආමෙන්. ජේසු කැඩුනා ඔබ හිටියා. ඔබට කිසි දෙයක් උන්නේ නැහැ. වෙන්න ඔබ අවදි වෙලා හිටියේ නැහැ. මොකද ඔබ ජේසු සප්‍රසාද වහන්සේ ලැබුවේ ඔබගේ එම්මාවුස් වල ඉඳගෙන. ඒක අත්දැකීමක ජීවිතයේ අයිතිය මුසු කරලා ජීවිතයේ සිද්ධි කැඩෙන්න ඔබ ඉඩ දුන්නේ නැහැ. ඔබ ලබන්නම් වාලේ ලැබුවේ. හැබැයි අද ඔබට ලබන්න බැරි තැනක උන්වහන්සේ දාලා තියෙනවා. මගේ ආදර කිරපෙවන්තයනි ලබන්න බැරි තැනක දාලා තියෙනවා. ලබා ගන්න විදියක් නැහැ. යන්න විදියක් නැහැ. ඒ තැන ස්වාමින් වහන්සේ ඔබව මාව ඔබට මට ඔබ මාව අවදි කරනවා. පූජාවේ තියෙන ලස්සන. පූජාවේ වෙන දේ ඒක නැති වුණාම තමයි ඔබට තේරෙන්නේ. අපිට තියෙනකොට අගයක් නැහැ. මගේ ප්‍රේමවන්තයනි. තියෙනකොට අගයක් නැහැ. හැමදාම දකින්න කුකුලාගේ කරමල සුදුයි නේ. සාමාන්‍යයෙන් කරමර රතුයිනේ. තේරුණාද කෙනෙක්? ඒ වගේම තමයි සප්‍රසාද වහන්සේ හැමදාම දකලා සුදුයි. උන්වහන්සේගේ රතු මාංශය අපි දකින්නේ නැහැ. හැමදාම දැකලා මම කරමරට සප්‍රසාද වහන්සේ සමාන කරනවා නෙමෙයි හොඳේ. වරදව ගන්න එපා. ඊට පස්සේ බලන්න අයියෝ මොස්වම් එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඔබ මම ජීවිතේ ජේසුව ඒ මාංශය ඒ බලය ඔබ මම අත්දකින්නේ නැහැ. ඒක හරි සිල්ලර වෙලා ඒ අත්දැකීම නිකන් සිල්ලර වෙලා ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ ඒ අවදි කිරීමට ඔබ මාව ගන්නෙ. මගේ ආන්දර ප්‍රේමවන්තයනි ඒකයි වේදනාවගේ සප්‍රසාද වහන්සේ තුල ජීවත් වෙන කෙනා ඒක ජේසුව අත්දකින්නේ රැගෙන තුති පුතා කඩලා. ඒක යාළගේ ජීවිතේ කරන්නේ ගෙදරට ඇවිල්ලා ක්ලෙෝපස්ගේ සහ අනිත් ගෝලයාගේ ගෙදරට එම්මාවුස් වල ගෙදරට ඇවිල්ලා පූප අරගෙන කඩනවා මගේ ප්‍රේමවන්තයනි. කඩද්දී එයාලගේ ඇස් ඇරෙන්නේ. හැබැයි අද කැඩෙන්නේ පූපේ නෙමෙයි. අද ඔබගේ ගෙදර ඔබගේ සිත්තිත් එක්ක ජේසු ඔබව කඩනවා. ජේසු ඔබව කඩලා ප්‍රශ්නත් එක්ක කඩලා මේ වසංගතයත් එක්ක කඩලා ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක කැඩිලා ඔබගේ ජීවිතය අසරිනවා. ඒ නිසා උන්වහන්සේ ආරාධනා කරන්නේ අපි යා යුතුයමයි නැවත ජෙරුසලමට. වෙන විදියක් නැහැ. අපි යා යුතුයමයි එතනට. ජේසු යාලත් එක්ක යනවා. ඒ කියන්නේ ඔබ මම wrong side යනකොටත් ඔබ මම එම්මාවුස් වලට යනකොටත් මගේ ආදර ප්‍රේමවන්තයන් වහන්සේ ඔබව අතහැරලා නැහැ. උන්වහන්සේ ඔබ වෙනුවෙන් රස්තියාදු වෙනවා. උන්වහන්සේ ඉන්න ඕන තැන ජෙරුසලම. හැබැයි එයාලා වෙනුවෙන් ජේසු රස්තියාදු වෙනවා. ඔබ මම ජේසුවත් රස්තියාදු කරනවා. හැබැයි ඒක ස්වාමීන් වහන්සේ රස්තියාදු වෙන්නේ ඔබව මාව හරි තැනට ඒ රස්තියාදු වෙච්ච තැනින් හරි තැනට ගන්න. ඒකයි අද මාතෘකාව හරි ලස්සනට වෙන්නේ. එම්මාවුස් වලට යන එම්මැනුවෙල්. එම්මාවුස් වලට යන එම්මැනුවෙල් ඔබත් එක්ක ගිහිල්ලා නැවත බෝ ජෙරුසලමට අරගෙන එන්නේ.
Emmanuel කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අප සමගයි. God is with us. Emmaus කියලා කියන්නේ එතන එදාලගේ තැන Emmanuel Emmaus වලට යාලත් කියන්නේ එයාත් එක ගිහිල්ලා එයාලගේ ජීවිතය ආයිත් හරි තැනට අරගෙන එන්න මගේ ප්‍රමාන්තේනි. ඒතර මේ වෙලාවේ ඔබ පැනලා යන තැනත් ඔබ අතහැරලා යන තැනත් ජේසු ඔබත් එක්ක ඉන්නවා මගේ ප්‍රමාන්තේනි. ජේසු ඔබත් එක්ක ඉන්නකයි මගේ වෙන ඇරිල්ලක්. දැන් ක්ලියෝපස් කියලා කියන්නේ ලුක්තුමාගේ අපි දන්නා ජෝම්තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ අවසානයේ කතා කරලා කියනවා ක්ලියෝපස් ඇවිල්ලා ජේසුගේ නෑදෑයෙක්. ජේසුගේ නෑදෑය අංකල් කෙනෙක් කියලා කියනවා. බාප්පා කෙනෙක්ද මාමා කෙනෙක්ද දන්නේ නැහැ. අංකල් කෙනෙක්. තේරුණාද කියන එක. එතකොට ඒකයි වචනේ කතා කරලා කියන්නේ බලන්න 25 19:25 ජේසුස් වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරයෝ ක්ලියෝපස්ගේ භාර්යාව මරියාද. තේරුණාද කියන එක. එතකොට බලන්න ජේසුගේ නෑදෑයෙක්. ඒ කියන්නේ එයා ජේසුව දැක්ක විදියක් තිබ්බා. ගෙදර ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම ජේසුව දැක්ක විදියක් තියෙනවා. හැබැයි දැන් සප්‍රසාද වහන්සේ කැඩෙtti ජේසුව දකින්න වෙන විදියක් මගේ ප්‍රේමාන්තේනේ. ඒකයි ඔබ මම ජීවිතේ සිද්ධි විදි දෙකකට දකින්න පුළුවන්. සුවිශේෂය හරහා වචනය හරහා දේව ඇදහිල්ලත් එක්ක ඔබ මම සිද්ධියක් දිහා බලද්දී ඒ සිද්ධිය දකින්නේ සම්පූර්ණ වෙන විදියට. මාංශයත් එක්ක ඔබගේ මගේ ඇස් වලින් ඒ සිද්ධිය දකිද්දී ඔබ මම දකින්නේ සිද්ධිය වෙනම විදියකට. දැන් පේදුරුතුමාලා දැන් අද පළවෙනි කියවීම මම දකින්නේ පේදුරුතුමා මුල්ම දේශනාව පේදුරුතුමා කෑ ගහලා කියන්නේ කොහොමද ජේසුගේ මරණය උත්ථානය දුක් විඳි මරණය උත්ථානය ගැන ඒක යාළගේ ජීවිතේ කේන්දරය වෙන විදිය. හැබැයි මාංශය තුළ පේදුරුතුමා දකිද්දි මොකද්ද කිව්වේ? ඔය දේ ඔය ඔබගෙන් දුරෙන්ම දුරු වේවා. මතයෝ 16:22 උනාසේ කතා කරලා කියන්නේ එකයි. ජේසුව පැත්තකට අරගෙන ගිහිල්ලා he rebuked Jesus. මොකද වෙන්නේ? තරවටු කරලා කියනවා ඔය දේ ඔබගේ දුරින්ම දුරු වේවා. වචන ගන්න. එවිට පේදුරු උනාසේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන්ගෙන ස්වාමිනී ඔය එය දුරින්ම දුරු වේවා. මොකද්ද? වේදනාව. එවන්නක් ඔබට කවදාවත් සිදු නොවේවා. මගේ ආදර ප්‍රේමන්තනි. ඒකයි ජේසු ඊට පස්සේ මොකද පේදුරුට කියන්නේ? උන්වහන්සේ පේදුරුට කතා කළා මොකද කියන්නේ? ඒත් උන්වහන්සේ හැරි කියන්නේ. පේදුරුට කතා කොට සාතන් අහකට යව. නුඹ මට බාධාවකි. නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදියට මිස දෙවියන් වහන්සේ සිතන විදියට නොවේයයි. වදාළසේක. මේක තමයි ප්‍රශ්නය. ඔබ දකින විදිය, ඔබ හිතන විදිය සහ දෙවියන් වහන්සේ දකින විදිය, දෙවියන් වහන්සේ හිතන විදිය. මගේ ආදර ප්‍රේමන්තනි, ඒක ගෝලියෝ දැක්කේ එම්මාවුස් වල ජේසු අත්දැකීට හරියටම දැක්කේ ශුද්ධාත්මයන්ගේ පැමිණීමෙන් පස්සේ. ඒකට කාලයක් ගියා. එහෙනම් ජේසු කියනවා දුවන්නේ නැතුව යන්නේ නැතුව ඉන්න. ජෙරුසලමේ ඉන්න. අපිට ලොක්ඩවුන් වෙලා තියෙන වෙලාවේ එළියට යන එක කොහොමත් ප්‍රශ්නයක්. එළියට යන්නත් එපා. ඔබ ශාරීරිකවත් ඉන්න මගේ ප්‍රමාණය. Stay at home. හොඳම බෙහෙත කොරෝනා වලට හොයාගත්ත ඒක තමයි stay at home. ඒතර ඔබගේ ගෙදර ඉන්න. හැබැයි ඔබ ගෙදර විතරක් නෙමෙයි. ඔබගේ ඇතුළෙත් ඉන්න. ඔබගේ ඇතුළේ ඉද්දී ස්වාමින් වහන්සේ ඒ ඔබගේ දුබල තැන උන්වහන්සේ පාවිච්චි කරන්න ගන්නවා. දුබල තැන පාවිච්චි කරන්න ගන්නවා. ඒ ඔබගේ ජෙරුසලමට උන්වහන්සේ ප්‍රකාශ වෙන්න ගන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ එනිසායි අද දවස උන්වහන්සේ ඔබත් එක්ක ගිහිල්ලා ඔබට ඔබව අවදි කරන්නේ. ඔබට පේන්නේ උන්වහන්සේ හැම සිද්ධියකම දැන් ගෝලියොත් එක්ක ඒ ගමනට එකතු වෙන ජේසු ඔබ පේන්නේ නැහැ යාලට. ඒක ඉංග්‍රීසි බයිබලේ හරිය ලස්සනට කියනවා their eyes were shut. වේදනාවත් එක්ක ඔබ ජේසු පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? එයාලා බලාපොරොත්තු වෙච්ච තැන කැඩිච්ච නිසා. එයාලා බලාපොරොත්තු වෙච්ච තැන දුබල වෙච්ච නිසා. මගේ ආදර ප්‍රමාණය. එයාලා හිතාගෙන හිටිය දේ චප්ප වෙච්ච නිසා. එයාලට ජේසු පේන්නේ නැහැ. සමහර වෙලාවට මේ ව්‍යසනයත් එක්ක ඔබට මාව ජේසු පේන්නේ නැහැ. ඇයි ජේසු අපිට මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම ප්‍රශ්න වලට දාන්නේ? ගෙදර අරගලත් එක්ක ඔබට හිතන්නේ නැති. ඇයි තාම ඔබ පිටරට ඉන්නවනම් ලංකාවට තාම එන්න බෑ.
කොහොමද එන විදියක් නැහැ. ජේසුස් පේන්නේ ඔබ කාමරේ හිර වෙලා තව කන්න තියෙන මෙච්චරයි. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මේ ස්ටොක් එක ඉවරනාන් පස්සේ එළියට යන විදියක් නැහැ. බඩගින්න තමයි ඉන්න වෙන්නේ. හැම කෙනෙක්ම බය වෙලා සිත්යස්සේ හිර වෙලා ආර්ථිකය මොන තැනකට වෙයිද මරණවයි කියන එකේ මරණවයි කියන එක කොච්චර දෙනෙක්ද මගේ ප්‍රමාණය. ත්‍රේ අත්දැකීම් වල ගොඩාක් දෙනෙක් කියනවා ෆාදර් ආයිත් රස්සාවට යන්න වෙනවා. ඒ ගෙදර කොරෝනා තියේද කියලා දන්නේ තිබිච්ච තැන කොහොම වෙයිද දන්නේ බයයි යන්න. එලා හැම කෙනෙක්ම ඔබගේ මගේ දොරවල් වහගත්ත අත්දැකීමක්. ප්‍රපේන්නේ ස්වාමීන් වහන්සේ. මගේ ආදරේ බෙමෙන් හැමදාම ජේසුස් එක වගේ දකින්න බෑ. සිද්ධි තියනවා ජේසුස් නැහැ වගේ. ඒ තැන්වල දුවන්න එපා. ඔබගේ ජීවිතයේ ජේසුස් කියන්නේ ආලෝකය. මම ලෝකයේ ආලෝකය. ලයිට් එක ගියයින් පස්සේ කට්ට කළුවරයි. කට්ට කළුවරේ මොකද කරන්නේ? කට්ට කළුවරේ දුවන්නකො බලන්න. හැප්පිලා මේස පෙරලිලා ඔලු පලාගෙන නන්නත්තත් කට් ලයිට් හිතන්න දැන් ඔබ වැඩ කර ඉන්නවා. දැන් වැඩ කර ඉන්නේ නැත්නම් පෙරනාද කියන එක ලයිට් යනවා. ලයිට් ඔකද දුවලා මේ අල්තාර පෙරලිලා විනාශයක් වෙන්නේ. ලයිට් ගියා නම් මොකද කරන්නේ? දැන් වැඩ ඔබ ඇවිද ලයිට් යනවා නම් first thing to stop. නතර වෙන්න. ලොකු දේවල් කරන්න බෑ ලයිට් එක ගියන් පස්සේ. ඒ ඔබ ඉන්න වෙනවා. ඔබ හරි පරිස්සමෙන් මොකද්ද කියන එක දැඩි දඟලන්න එපා. එහෙම කාලයක් තියෙනවා ඔබගේ මගේ ජීවිතේ. ස්වාමීන් වහන්සේ මගේ ආදරේ වෙමන්දිනේ ඔබගේ ජීවිතේ උන්වහන්සේව දකින්න තැන ඔෆ් කරලා ඔබ මම නතර කරනවා. ඔබ මම නතර කරන්නේ මොකටද? අයි ලයිට් ඔෆ් කරන්නේ. අයි පවර් ලයින් එක කට් කරන්නේ. ඒ ට්‍රාන්ස්ෆෝමර් එකේ ලොකු රිපෙයාර් එකක් තියනවා කරන්න. ඒක ගලවලා සුද්ධ කරලා කනෙක්ට් කරලා ඊට පස්සේ මලකට කඩලා ඒ ප්‍රධාන දේ කරන්න ඔබගේ ලයිට් එක ඔෆ් කරන්න ඕනේ. ඇයි ජෙරුසලමේ ඉන්නේ කියලා කියන්නේ එතන ශුද්ධාත්මයන් ලැබුණායින් පස්සේ යාට මහ බලයක් එක කටයුතු කරන්න තියෙනවා. ක්ලියෝපස් කියලා කියන්නේ මුල් කිතුණු සභාවේ ප්‍රධාන චරිතයක්. සභා සම්ප්‍රදාය කතා කරන ඔයා ගැන. ඒ ගෝලයෝ හැම කෙනෙක්ම තෝමස් දුවලා ගියා. එක එක්කෙනා දුවලා යන්නේ නැති කතා කරන්නේ මවුස් ගැන විතරයි. ජෙස් කෙනා එතන ඉන්න. එතනින් දුවලා ගිහලා උත්තරයක් නැහැ. දුවලා ගිහලා උත්තරයක් නැහැ මගේ ප්‍රමාණය. එතනයි උත්තරේ තියෙන. ඒකයි අකිකරු පුත්‍රයා තාත්තගෙන් ඈතට ගියායින් පස්සේ එතන උරු කෑම කාලා ආයෙ එතනට එන්නේ. ඒකතරයි උත්තරේ තියෙන්නේ. ඔබගේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා මගේ ප්‍රමාණය. අඳුරන්නේ නැති විදියට. හැබැයි යන අතරේ ජේසුස් යාලත් එක්ක යද්දී එයාලගේ කතාවට ඇහුම්කන් දෙනවා. ඔයගොල්ලෝ මොනවා ගැන තර්ක කර යන්නේ? ඔයා විතර දන්නේ නැත්තේ ඉස්රායලේ ඉන්න එකම දේශිකයා අපද ජේසුස් නාසරත් ගැන දන්නේ නැති. එයා ජේසුස්ගෙන් අහනවා ජේසුස් ගැන දන්නේ නැති කියලා. උනාසි දන්නේ වගේ ඉන්නවා. හැබැයි ඊට පස්සේ උනාසි වචනය අරගෙන කියා දෙනවා. දිවසාවලිය විවස්ථාවලිය. ගීතාවලිය 119 ඒකයි උනාසි කතා කරලා කියන්නේ Thy word is light unto my path. වාසිකේ වචනය මගේ ජීවිතේ මාවතට ආලෝකයක්. මගේ ආදරේ බෙමන්තියනි එතකොට ජේසු ඒ වචනය යාලෝකය කරලාද අදහනවා කියලා කියන්නේ ඒක. අදහන්නේ මොකද්ද වචනය? ඒක නැතු වෙන දෙයක් නෙමෙයි. ඔබගේ සීන බලාපොරොත්තුව නෙමෙයි ඔබ අදහන්නේ. අනිවාර්යෙන් මේක වෙනවමයි. මට මේක හම්බ වෙනවමයි. මට මේක ලැබෙනවමයි. මෙතනට මම යනවමයි. ඒක නෙමෙයි ඔබගේ ඇදහිල්ල. ඇදහිල්ල ස්වාමීන් වහන්සේ තුල ඔබට සියල්ල කරන්න පුළුවන්. දේව ඇදහිල්ල එන්නේ වචනයත් එක්ක. ඔබගේ ප්ලෑන් එක නෙමෙයි ඇදහිල්ල. හොඳට මතක තියාගන්න. අපි අදහන්නේ අපේ සීන. අනිවාර්යෙන් එහා ගෙදර පොල් ගෙඩිය මේ පැත්තට වැටෙනවා. මාර ඇදහිල්ලක්. ඒ කියන්නේ ඔබ මාර විශ්වාසයක ඉනවා පොල් ගෙඩිය මේට වැටේ. එහෙම දෙයක් බයිබලයේ තියෙනවා. එහෙම දේවල් නැහැ. ඔබ අදහන්නේ වචනය. වචනය තුල ඔබට දේවල් අදහන්න පුළුවන්. මගේ ආදර බෙමන්තියනි එතකොට ජේසු එයාලට වපුරන්නේ වචනය. දිවසාවලිය, ව්‍යවස්ථාවලිය සම්පූර්ණ දේ අරගෙන ජේසු කියනවා උන්වහන්සේ කිව්වා නේද දුක් විඳින්න ඕන කියලා. එයාලට තේරෙන්නේ නැහැ. ජේසු එයාලට නතර වෙලා කූප කඩද්දි එයාලගේ ඇස්සරෙනවා. ඇස්සරනවා විතරක් නෙමෙයි දේව වචනය හදවත තුල ගින්නක් වගේ ඇවිලුණා කියලා තේරෙනවා. මගේ ආදරේ බෙමන්තියනි මේ තමයි සම්පූර්ණ පූජාව.
සම්පූර්ණ පූජාව. එයා සම්පූර්ණ පූජාවේ ඇතුළුවීම ඇවිල්ලා ඒක. ඇතුළුවීම කියන්නේ ඇතුළුවේ ගීතිකාව මොකටද තියෙන්නේ? කොණ්ඩේ බීරා. නැත්නම් රවුල කපන්. ඇතුළුවේම ගීතිකාව තියෙන ඔබගේ විසිරුණු සිතුවිලි එකතු කරගෙන එන්න. මගේ ආදරේ මන්දිනේ ආවයින් පස්සේ මුලින්ම දේව වචනේ සංග්‍රහය. ඒ මවුස් කියන්නේ දිව පූජාව. දේව වචනේ සංග්‍රහය මොකක්ද? දේව වචනේ සංග්‍රහයේදී වචනය පුරාණ කිවිසුම නව කිවිසුම වචනය සුවිශේෂී වචනය. ඒක තමයි ජේසුස් මුලින්ම කතා කරගෙන ආවේ. ජේසුස් ඉන්නවා පුරාණ කිවිසුමේ විවස්ථාවල දිවස්වල ගැන කතා කරනවා. ජේසුස් කතා කරන්නේ වචනය. ඔබට මේක තේරෙන්නේ නැද්ද? බුද්ධිහීන ජනතාව කියන්නේ සුවිශේෂය. මගේ ආදරේ මන්දිනේ ඊට පස්සේ තමයි පූප කැඩීමට යන්නේ. පූප කඩලා ඔබ ලබලා පල්ලේ ඉන්නවද? නෑ ඔබ යනවා ජෙරුසලමට. ඔබගේ පවුලට යන්නට ඕනේ. හැබැයි යන්නේ ආව විදියට නෙමෙයි. ඒගොල්ලෝ ආවේ කඩා වැටිලා කනස්සල්ලෙන් එපා වෙලා තේරුණාද? ඒ වචනය සප්‍රසාද වහන්සේත් එක්ක හදවත දල්වන අත්දැකීමකට යන්න ඕනේ. වචනය සහ සප්‍රසාද වහන්සේ මේ දෙකේ සංකලනයක් පූජාව කියන්නේ. අද ඔබට තියෙන වචන විතරයි. සප්‍රසාද වහන්සේ නෑ. පොඩ්ඩක් හිතන්න. ජීවිතේ කොච්චර අඩුවක්ද? හැමදාම එහෙම නෑ. ආයි ඔබ ලබන්න එනවා. ලබන දවසේදී මේ දවස මතක තියාගන්න. ඒක ඕනේ අපිට. ජේසුස් ඕනේ අපිට. ඒ තන වචන ඒ කියන්නේ මේ පූජාවට සාධාරණයක් කරන්න මගේ ප්‍රේමවන්තයනි. පූජාව දේව වචනයට සාධාරණයක් කරන්න. ඔබ ගොඩාක් වෙලාවට සප්‍රසාද වහන්සේ භක්තියෙන් ලැබුවට වචනයත් එක්ක හිටියේ නැහැ. ජේසුස් මේ කාලේ ඔබගේ මවුස් වල ඔබගේ අන්ධකාරය තුල ඔබගේ කඩාවැටීම තුල වචනයමයි වපුරන්නේ. වේදනාව ගැන කියා දෙනවා. වේදනාව ගැන තේරුම් කරලා දෙනවා. ඔබත් එක්ක ඉන්නවා මතක තියාගන්න. ඔබගේ ගෙදර ජේසුස් ඉන්නවා මගේ ප්‍රේමවන්තනේ. ඒ මවුස් වල ගෙදර ජේසුස් ගොඩ වුණා වගේ ඔබගේ අරගලය ප්‍රශ්නාසි ජේසුස් නෑ. තාම ඔබට ජේසුස් පේන්නේ නැහැ. පේන වෙලාවක්. අනිවාර්යයෙන්ම උන්වහන්සේ ප්‍රකාශ වෙන වෙලාව. ප්‍රකාශ වෙන්නේ වැජමෙද්දි නෙමෙයි. ප්‍රකාශ වෙන්නේ කැඩෙද්දී. ඔබගේ ජීවිතය ඔබගේ රොටි පහ මාළු දෙන්න උන්වහන්සේගේ අතින් තියලා උන්වහන්සේට කියන්න කඩන්න කියලා. ඔබගේ ජේසුස් හැමතිස්සම එකයි ඔබ අල්ලපු මාළු ගේන්න. ජෝම් 21 කිව්වා. ජෝම් 6 කතා කරනවා ඔබගේ ඒ රොටි පහ මසුන් දෙදෙනා යාළගේ අතේ තිබ්බ ජේසුස් අරගෙනයි කඩන්නේ. ජේසුස් ඔබගේ සිද්ධිය ඔබගේ අරගලේ අතට අරගෙන කඩනවා මගේ ප්‍රමාදයෙන්. කඩලා තේ ඔබව ජේසුස් පේන්න ගන්න එතට. හැබැයි තාම ඔබගේ කෑම් පෙට්ටියේ නම් ওই මාළු දෙන්නයි රොටි පහයි තියෙන්නේ. ජේසුට දෙන්නේ නැතුව ඔබ බලා ගන්න ඇඳුරේ තියන්නේ. දැන් ওই තියෙන්නේ ඔබට තමයි. ඒ කියන්නේ ඔහොම තාමත් ඔබ සිද්ධිය ඔබගේ අතේ තියාගෙන ඉන්නකම් ඔබට කිසි දෙයක් පේන්නේ නැහැ. ඔබ තාම ප්‍රේරිතයෙක් වෙන්නේ නැහැ. පෙරේතෙක්. පෙරේත කමින් ඔබගේ දේ එකතු කරගෙන ඉන්න. පෙරේතෙක් ප්‍රේරිතෙක් නෙමෙයි. ඔබගේ දේ උනාසෙට දෙද්දී උනාසේ ස්තුති කරලා කඩනවා. උනාසගේ ඇතේ කැඩෙන්න ඕනේ. මේ ලෝකේ ඔබ මෙච්චර කල් කැඩුනේ මිනිස්සුන්ගේ අතේ. ඔබ ජීවිතේ සින්නක් කර දුන්නේ ඔබගේ පෙම්වතාට, ඔබගේ පෙම්වතියට, අතන්ට, අර මුදලාලිට, අර ලොක්කට, මේ නායකයාට. එයාලගේ ජීවිතවල කැඩෙන්න දුන්නා. කැඩිලා නන්නත්තර වුණා. ජේසුගේ අතට දෙන්න. ලෝකේ අත්වල ඔබ කැඩෙද්දී ඔබ පචාත වෙනවා. හැබැයි ජේසුගේ අතේ ඔබ කැඩෙද්දී ඔබ ආශිර්වාදයක් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තිනේ බය නැතුව ජේසුගේ අතට බාර වෙන්න. ජේසු ඔබගේ ඔය මවුස් ඔබගේ ගෙදර කාලකන්ණි වෙච්ච තැන ජේසු කැඩිලා ඔබගේ ඇස් අරින්නේ. මතක තියාගන්න. ජෙරුසලමේ ඇස් අරියේ නෑනේ. ඔබගේ ඇස් අරින්නේ. ඔබගේ ඒ කියන්නේ ඔබ යන්නේ ඒ ප්‍රශ්නෙටමයි. පූජාවෙන් පස්සේ ඔබ යන්නේ අරගලයටමයි. ඒ කියන්නේ පූජාවේ මුගඩි අනේ ගෙට තීන්ත ගාලා ලස්සනටලා වයිෆ් ලස්සනට ඇඳගෙන ලස්සනට ආයි ඩාර්ලින් වෙල්කම් දරුවෝ අම්මේ පාඩම් කරනවා. එහෙම තැනක් නැහැ. එහෙම තැනක් නැහැ. එම ප්‍රශ්නෙටමයි යන්නේ. හැබැයි ඔබ දකින්න විදිය වෙනස්. දේවම්මා ආලේපෙට කලින් දැක්කේ බයත් එක්ක මේ සිද්ධිය. ශුද්ධාත්මයන් තුළ දැක්කේ වෙනස් විදියකට. ඒ නිසා පූප කැඩීමේදී වෙන්නේ ඔබ මාංශයෙන් දකින දේ ආත්මයන් තුළ දකින්න ගන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිසා මේ ලෝකයේ ඔබට දකින්න අමාරුම තැන මොකක්ද? ජේසුව
ජේසුස් ඔබගේ වේදනාවේ කඩා වැටීම දකින්න බෑ. හැබැයි අද උන්වහන්සේ වචනය එක්ක ඔබ ගමන කරගෙන ගිහිල්ලා ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේගේ අතට දෙද්දී උන්වහන්සේ කඩලා ජේසුව දකින්න තැනකට ඔබව ගන්නවා. අනිසා අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු රැගෙන තුති පුදා කඩා. ඒකයි ඇස් ඇරෙන එකේ රහස. වචනය ගමු එම්මාවුස් ගමන ලෝකතුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ අවසානයේ කතා කරලා කියනවා 30 වෙනි වගන්තිය. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කැමරේ ඉඳගත් කල්ලි රොටිගෙන කියන්න රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දෙන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරි ඔවුන් වහන්සේ කවරෙක් දැයි හැඳිනගත්තා. රැගෙන තුති පුදා කඩා ඇස් ඇරෙන්නේ. තුති පුදන්නේ සිද්ධිය තුල ඉඳගෙන. තුති පුදන්නේ උන්වහන්සේගේ අතට අරගෙන ඒ කාලකන්ණි තම තියෙන දේත් එක්ක තියෙන දේ අතට අරගෙන ස්තුති කරන්න. ඔබ ගෙදර ඉඳගෙන මේ අත්දැකීමට යන්න. ඇඳරේ නීති ඇස්සේ ලොක්ඩවුන් වෙලා හිර වෙච්ච ඔබගේ කාමරය ඇතුලේ ගෙදර ඉඳගෙන ඔබගේ ජීවිතයේ තියෙන දේට ස්තුති කරන්න. ජේසුගේ අතට දීලා හැම සිද්ධියක්ම අනාගත නන්නත්තර කරගත්ත මතක මේ හැම දෙයක්ම ජේසුගේ අතට දීලා දුවන්නේ නැතුව නතර වෙලා ජේසුගේ අතට දීලා ස්තුති කරන්න. ස්තුති කරයින් පස්සේ ඔබව කඩන්න පුළුවන්. ස්තුතියත් එක්ක ඔබව කැඩෙද්දී ප්‍රශංසාව තුළ ඔබ කැඩෙද්දී මිනිස්සුගේ අස්වල නෙමෙයි අත්වල නෙමෙයි ජේසුගේ අත්වල ප්‍රශංසාවත් එක්ක ඔබ කැඩෙද්දී ඔබ ආශිර්වාදයක් වෙනවා. ඔබගේ ඇස් ඇරෙනවා. අනිත් අයගේ ඇස් ඇරෙනවා මගේ ආදර ප්‍රමාන්තිනේ. දේවමඩ සිමියෝන් කතා කරලා කියන්නේ එකයි. ඔබගේ හදවත කඩුවකින් මෙන් සිදුරු වෙනවා. බොහෝ දෙනාගේ රහස් කල්පනා එළිදරවන පිණිස. ඔබ කැඩෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේව දකින්න. ඔබ ස්වාමීන් වහන්සේ දැකලා ඔබ ජෙරුසලමට ගිහිල්ලා එයාලට කියනවා අපිත් ජේසුව දැක්කා කියලා. ඒ ඔබගේ ප්‍රශ්නේ තියෙන තැන, ඔබගේ අරගලය තියෙන තැන ශ්‍රද්ධාත්මයන් ලබන්න වචනය තුළ ඉන්න මේ කාලය ආශිර්වාදිත කාලයක් කරගන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. ඔබ දාලා යන තැනත් ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්න බව මතක තියාගෙන ඔබට පේන්නේ නැහැ තාම ජේසු. හැබැයි විශ්වාස කරන්න වචනය තුළ ස්වාමීන් වහන්සේ ඔබත් එක්කමයි කියන එක අයිති කරගන්න මගේ ආදර ප්‍රමාණය. ඒ නිසා තමයි මේ කාලේ වචනේ ඉන්නට ඕනේ. වචනය තුළම හැසිරෙන්න. ඔබගේ ඇස් ඇරෙන වෙලාවක් එනවාමයි අදහා ගන්න. සුළු මොහොතක් නිහඬව මේ වචනය ඔබගේ ජීවිතයට අයිති කරගන්න. දෙනෙත් වසාගෙන නිශ්ශබ්ද සුළු මොහොතක් ඉන්න. අපි නැගිට විශ්වාසය ප්‍රකාශ කරන්නට සූදානම් වෙමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළොවද පෙරෙන සියල්ල මාදාල සෙලබාද පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දැන් වහන්සේගේ චන්ත පුත්‍රයාණන් දෙකම ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සැමකට පෙර පියාණන් කෙරෙහි චන්ත උසේක උන්වහන්සේ දිව්‍යයන්ගෙන් දිව්‍යෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දිව්‍යයන්ගෙන් සැබෑ දිව්‍යෝද වෙනසේක චන්ත වුණවත් මාන නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවයේදී වහන්සේ වැඩසිටනසේක උන්වහන්සේ හේතු කරගෙන සියල්ල මාන ලැබුවේ මිනිස් අපෝදේශාද අපගේ උදේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක සුදත්න හස්සේ අඳ භාවයෙන් කනේ මරියාවගේ මිනිස් භවයෙන් උන්වහන්සේ මනුෂ්‍යවසේක තවද උන්වහන්සේ අපෝදේශා පොසිපිලාට යටතේ කුසෙනකසුන් ලැබ මරණ වේදනාවින්ද කුකුද තැන්පත් කරන ලැබුසේක ශුදලේලි පරිදු උන්වහන්සේ තුන්වෙනි දා උත්තානසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක ජීවිතන්ද මරුන්ද විශ්ව කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වල මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව හදාගනිමි. තවද බලන්ගේ නැවතන ගැටීමද මතු පැමිණ සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපේ ඉල්ලීම දෙස්සා මැදිහත් වෙමු. දාබර දෙවි පියාණනි
ශුද්ධතද පියතුමන් සහ සභා නායකයන් ශුද්ධාත්ම බලයෙන් පුරවා ඔබ වහන්සේගේ කැමැත්ත තුල කටයුතු කරන්නට ඔවුන් ශක්තිමත් කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. දබර දෙවි පියාණනි කරුණා වසංගතයෙන් මේ මොහොතේදී ජීවිතය නැති වුණු 20,02,289 දෙනෙක් හැම 2,03,289 දෙනෙක් මේ හැම ආත්මයක්ම ඔබ වහන්සේගේ වත දැකීමේ වාසනාව ඔවුන්ට ලැබෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. නොයෙකුත් ආර්ථික ප්‍රශ්න හමුවේ ඇඳිරි නීතිය පාරිසරික වෙනස්කම් හමුවේ අරගල කරන හැම පවුලක්ම දරිද්‍රතාවයෙන් කුසගින්නේ සිටින හැම පවුලක්ම ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුළ ජීරේ යන නාමය අයිති කරගෙන ඔබ වහන්සේගේ සංරක්ෂණය තුළ යැපෙන්නට නතර වෙන්නට ඔවුන්ව ශක්තිමත් කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් උදෙසා මැදිහත් වෙමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පන්තු පිදීම. උපයමිදියුෂ සමගින ඔබට පිදෙනසේ මගේ ගත සිත සමිඳුනි ඔබ නාමට පුදන්නේ පිදෙන පඳුරු දෙව් පුතු සිරු රට හැරෙන ලෙසේ අසරණ අපවත් පිරිසිදු කරන්න සමිදේ දෙවි පියාණනේ අපගේ පඳුරු බාර ගන්න දෙවි සහෝදරවරුනි මාගේ සහභාගියාගේ සිල් බලති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපට තමන් වහන්සේගේ විශුද්ධ සභාවට ප්‍රයෝජන වන සඳහාද ඔබගේ හස්ත වලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. අගිර සිටින් අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ ජනයා ප්‍රීතියෙන් පුදන මේ පඳුරු පිළිගනු මැනව. මේ කාලීන සතුටින් ඔබ අප සනසන්න අසේම ස්වර්ගික සදානන්දය කරාද අපගෙන යාමට කරුණා කළ මැනව. මෙහිදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. එය යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. දෙවි ස්වාමිනී සෑම කල්හිම අප ඔබට තුති පිදිය යුතුවද. ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු පිළිපනු ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් අරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම
සැබවින්ම යෝගීත්වය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේින්දයත් උන්වහන්සේ මගින් අපි ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහිවෙමු. ස්වර්ග රාජ්‍ය දොරටුවද අප සඳහා විවෘත විය. උන්වහන්සේගේ මරණය එතකොට අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. උන්වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිතය කරා උත්ථාන වූවෙමු. ඒ උත්ථාන ජයග්‍රහණය නුදම් වී ලෝපුරා වහන්සේගේ විශ්වාසකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයෝද සුරදූත සමූහයාද නිතිපතාවට ගී ගායමින වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදී ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ඔබගේ ජීවිතයේ හැම දුබලකමක්ම බලාපොරොත්තු කැඩිච්ච තැනක්ම වේදනාවක්ම කාලකන්නිකමක්ම ජේසුව නැති වෙච්ච ඒ අන්ධකාර අසික්කිත පාපයක්ම ජේසුව පේන්නේ නැති වෙච්ච ඒ අරගලය මේ අල්තාරේ තියන්න. ජේසුව දාපු අරගෙන කඩද්දී එයාලගේ ජීවිතේ කැඩුනා. ජේසුව දැක්කා. විශ්වාස කරන්න. මේ හරහා ජේසුව ඔබට දකින්නට පුළුවන්. ඇත්ත හිල්ලකින් ජේසුව දිහා බලන්න. මේ අල්තාරේ ඔබගේ අරගලය මේ වෙලාවේ තියලා යාඥා කරන්න. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒ ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වාද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුපේ රැගෙන වහන්සේට තුති පුදමිනිය කඩා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. බසමමෙන් ගැන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සෝකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. බසමමෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව උදානන්තොත කිවිස්සු මේ මාගේ රුධිර කුසලානයයි. පවකම සඳහා බුදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරුන් ලබන්නේ. මසී කිරීම පිණිස මෙසේදු කරන්න. මගේ ස්වාමිනී මගේ දෙවියනි. අපි විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. හේන් පියාණන් වහන්සේගේ මරණ දුත්තානද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් අපට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. එසේන වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම
ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. ස්වාමීනි මුළු ලෝක පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකර මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද මල්කම් රංචි නැමැති අපගේ ආගරාධකතුමන්ද සහායක රාධකතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසගිය දයාබර සියලු දෙනා සීකර යාඥා කරමු. උතානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන් දෙපාසගේ දානකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර. අපගේ ශ්‍රී වතමණ්ඩලයේ ආලෝකය වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන්වන කන්නේ මරියාවන්ද එතුමගේ දම්පතීන් වන ජුසේ මොනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්දී ඔබවහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තදුනා සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවවදාළ මැනව. දොත්මුතුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායකයන් පනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙලොවදී වේවා. අපගේ දිනදා පූජනය අප දානය කර මැනව. වර්ධ කරන අයගේ වැරදි කමා කරන්නාක් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයදෙමු. වෙරබාසගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවෙන් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී ඔබගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සොකේ ශ්‍රාවකයන් අප තවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩ වසනසේක රාජකම් කරනසේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි ඉගෙන කරදාබර සාමය පතමු. ඔබට සාමය වේවා. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණනි ශුද්ධාත්ම වහන්සේගේ සහයෝගයෙන් වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ ශ්‍රී ශරීරය රුධිරාණු භාවයෙන් මගේ සෑම සියලු පව් වලින් සෑම අයහපතින් මම උදාගත මැනව. වහන්සේගේ අනපනත් සියලු නියැලෙන්නේ සැලසුණු මැනව. කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. ජේසුස් දෙය බලන්න. රූප කඩද්දී එදා ගෝලයන්ගේ ඇසරණා ඔබගේ ජීවිතයේ ඔබට දකින්න බැරි දේ දකින්න ජේසුස් දෙය බලන්න. මන දේවාච පාලකයන්ෝ මන ලෝවේ පෞද්දුරලන්නට වැඩි ආවතනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය.
ආත්මිකව දිවසප්සාද වහන්සේ ලබා ගැනීමේ ආශාව අහෝ ජේසුනි මා උදෙසා ඔබ සැඟවී ඉන්නා ශුද්ධ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. මා හද පිරිසිදු කළ මැනව, එය ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබගේ හෘදය විලසින් සලකන්න. ආමේන්. සුරකිනා පිය දෙවි සමිදේ අසරණ මගේ පිළිසරණය ඔබයි සමිඳුනේ මගේ ජීවිතේ ජය මාවත ඔබ වේ ඔබෙන් පිටත දිනුම් කනුව නැත හමුවන්නේ අනේ සමිඳුනේ ඔබේ නිවහනේ ඉන්න සෑමදිනේ දෙන්න අවසරේ අනේ සමිඳුනේ ඔබේ නිවහනේ ඉන්න සෑමදිනේ දෙන්න අවසරේ රූපය කඩන විට ගොළයෝන් වහන්සේ හැඳිනගත්තෝය. හලෙලූයා. අපි ආඥා කරමු. දෙවී ස්වාමිනිය ඔබගේ ජනකාය දෙස කරුණා බැල්ම හෙළුව මැනව මේ සදාතන අභිරහස මගින් අපට නව ජීවනය දානය කළ ඔබ වහන්සේම අජරාමර උත්ථානයේ මහිමය කරාද අප ගෙන ගිය මැනව මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දේව ආශිර්වාද ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න. ආමෙන් කියාද පිළිතුරු දෙන්න. සුවකීය පුත්‍රයාණන්ගේ උත්ථානය මගින් ඔබ මුදා ඔබ දරුවන් ලෙස බාරගත් දෙවි පියාණෝ ඔබට ආශිර්වාද කර ප්‍රීතියෙන් පුරවනසේක්වා. ආමේන්. ඔබට සැබෑ නිදාස දානය කළ විමුක්තිදායකයාණෝ ස්වර්ග රාජ්‍යයේ උරුමයද අත්කර දෙනසේක්වා. ආමේන්. උන්වහන්සේ තුල තිබූ විශ්වාසය හේතු කොට ප්‍රසාද ස්නාපනයේදී පවින් නැගී සිටි ඔබට ශුද්ධවන්ත ජීවිතයක් ගත කර සදහටම උන්වහන්සේ සමග විසීමට වරම් ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණෝ
පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද බසෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි අද සවස 6 මාරට ඉංග්‍රීසි දිව්‍ය පූජාව. Today 6:30 PM we are having the English mass. You can watch it online, but online බලන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම අපි මේ කාලය යොදාගෙන තියෙන්නේ ශුද්ධාත්ම ආගමනයට සූදානම් වෙන්නට. ඉතින් 50 nights of love කියන මාතෘකාව යටතේ උනාසගේ ආදරය අත්දකින්න රාත්‍රී 50ක් අපි අවසානය ශුද්ධාත්ම මංගල්‍යය තයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවස ඒ ආගමන ඒ සුන්දර රාත්‍රී 50 15 වෙනි දවසයි මගේ ආදර ප්‍රමාන්තයනි. එතකොට මේ ආකාරයෙන් හැම දවසකම 7 සිට 9 දක්වා අපි දේව වචනයත් එක්ක මෙහෙය සිදු කරන අවසානයේ සප්‍රසාද ආශිර්වාදය සමග. නිසා ඔබ හැම කෙනෙකුට ආරාධනා කරනවා ඒ කාලේ නාස්ති කරන්නේ නැතුව මේ දෙයට සම්බන්ධ වෙන්න. හැමදාම ඔන්ලයින් Facebook page එකේ ඔබට 7 සිට 9 දක්වා නරඹන්න පුළුවන්. ඉන් අනතුරුවත් YouTube එකේත් අපි අප්ලෝඩ්. හැම දවසකම ඉරිදා නැතුව හැම දවසකම හැම 7 සිට 9 දක්වා ඔබට එය නරඹන්නට බලන්නට හැකියාව තිබෙනවා. ඉරිදා හවස 6:00ට දිව්‍ය පූජාව 6ට දිව්‍ය පූජාව සවස 6ට ඉංග්‍රීසි බසින් දිව්‍ය පූජාව සිදු කරනු ලබනවා. අවසාන ගීතිකාව සඳහා සම්බන්ධ වෙමු. සාමයේ මිහිර වේලා දෙන්නට ලෝකේ පුරා සමිඳුනි මා ඔබගේ දැතේ ආයුධයක් වේවා වෛරය අසමගි තැන් සොයලා ප්‍රේමය සමගිය එහි යොදලා විශ්වාස මද තැන් සොයලා බලාපොරොත්තුව ඇති කරමු සාමයේ